शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णं पानातिपाता वेरमणि सिक्खापदं समादयामि आदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि सुरामेरय मज्जपमादट्टाना वेरमणि सिक्खापदं समादयामि तिसरणेन सद्धिं पञ्चशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अपमादेन सम्पादेतव्यम् समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस सुनन्तो सकमोक्षदम्
ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තේ මහරජ අත්තේ දින්නම් අත්තේ සුඛට දුක්ඛතානං ධම්මානං පලං විපාකෝ අත්තේ මාතා අත්තේ ශ්‍රමණක් බ්‍රාහ්මනා තීති මේ ලෝක තලයේ තුල ජීවත් වන සියලුම සත්වයා කරන ලබන ක්‍රියාවන් වල කුමන හෝ ප්‍රතිඵලයක් ඵලයක් පවතින බවයි ලෝතුරු ශාන්තිනායක අප අමාමෑණී සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාව බවට පත් වෙලා තිබෙනවා. මේ ස්ථානයේ ධර්මයේ ශ්‍රවණය කිරීම සඳහා රැඳී සිටින සදැහැති කාරුණික පින්වතුනි, ඒ වගේම මේ ශබ්ද විකාශන යන්ත්‍රය ඇසෙන මානේ සිටින ඔබේ අසල්වාසී සියලුම සදැහැති පින්වතුනි, මේ මාසත්වයකට මත්තෙන් හදිසියෙම පරලොව සපත් වන්නට යෙදුන එම් ධර්මසිරි සල්ගාදෝ මහත්මයා පියාණන් වහන්සේ සිය ඥාතිවරයා එතුමා සිහිපත් කරමින්ද ඒ වගේම ඊට පෙර ආතුව වසර 17කට විතර මත්තෙන් පරලොව සපත් වන්නට යෙදුන HP හේමා දයාංගනී මාතාව සහ පින්වත් ඔබ නමින් පරලොව ගත වන්නට යෙදුණු සියලුම ඥාතීන් සිහිපත් කරලා
ඒ අයට කුසල් දහම් අනුමෝදන් කරලා දීමේ අරමුණින් යුතුවයි මේ වෙලාවේ මේ පුණ්‍ය කර්මය සිදු කරන්නට ඔබ මේ විදිහට සූදානම් වෙලා කටයුතු කරන්න. දියණියන් 4 දෙනෙකුගෙන් සහිත මේ පියාණන් විශේෂයෙන්ම අවුරුදු 69ක පමණ ආයුෂයක් වින්දනය කරලා මේ ඇති වෙලා තිබෙන ස්වභාවයෙන් පාරවසවත් දුනත් එතුමා පිළිබඳව මේ දරුවන් එවැනි පවුලට සම්බන්ධ මේ අනිකුත් ඥාති දරුවන් ඇතුළුව ඒ සියලු දෙනා එතුමා තාමත් යහපත් එවැගේම ගමට ප්‍රදේශයට සදාදරණීය පියෙකු විදිහට ජීවත් වන්නට යෙදුණු පාසක මහත්මයෙක් බව සිහිපත් කළ යුතුයි. ඒ වගේම තමයි එතුමා වෙනුවෙන් මේ දරුවන්ට ඔවුන්ගේ යුතුයකම වගකීම ඉටු කරන්නටවත් විශේෂයෙන් අවස්ථාවක් මේ කාල වකවානුවේ හරියට හිමි වුණේ නැහැ. හේතුව කුමක්ද කියලා ඔබ දන්නවා. මේ ඇති වෙලා තිබෙන වසංගත තත්වය මත සියලුම දෙනාගේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ඒ වගේම හිතපු නැති විදිහේ ස්වභාවයන් වලට ලෝකයේ පත් වෙලා තියෙනවා. පිළිතුරු සාමාන්‍යයෙන් මේ ලෝකයට දෙවෙනි වරණාවන් ලෝතර බුදුන් වහන්සේගේ දේශනා අපි පැහැදිලිව දේශනා කරලා තියෙනවා මේ විදිහට. එතකොට මේ කියන ස්වභාවය තමයි අද මේ ලෝකේ මේ විදිහට ඇති වෙලා තිබෙන්නේ. ඉතින් මේ ස්වභාවයට වග කියන්න ඕනේ කවුරුවක්වත් නෙමෙයි පින්වතුනි මේ ජීවත් වෙලා ඉන්න මනස උසස් කියන සත්‍යයවන මේ මිනිස්යාම තමයි මේ සියල්ලටම වගකී යුතු පුත්‍රයා බවට. ඒක නිසා පින්වතුනි මේ ලෝකයේ ස්වභාවය පිළිබඳව වටහාගෙන දැන්වත් කර්මය, කර්මඵලය, විපාකය පිළිබඳව විශ්වාසය තබාගෙන කටයුතු කිරීම තමයි හොඳම කාරණාව බවට පත් වෙන්නේ. හොඳම ධර්මතාවය වෙන්නේ ඒකයි. ලෝතර බුදුන් වහන්සේගේ ධර්මය අනුගමනය කරනවා කියලා කියන්නේ ධර්මයේ දකින්නවා කියන එකයි. එහෙම නැතුව බුදුන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙන දේවල් කියලා ගාථා කීතිය වෙනුම් පිදුම් කර කර මල් පහන් සුන්දු පූජා කර කර බෝධි වටේ කල්ගිරි උස්සගෙන කැරකි ඔය ඉන්න එක නෙමෙයි ධර්මයේ කියලා. අපේ ඇත්තෝ ධර්මයේ කියලා කියන්නේ ධාර්මිකව ජීවත් වෙනවා කියලා කියන්නේ ඔය ටික. මල් පහන් පූජා කරන එක ගාථාවල් කියන එක බෝධීන් වහන්සේ ඒවත් අපේ මේ ධර්මයේ අපේ ආගමේ තියෙන විවිධ ආගමික ක්‍රම තමයි. ඔය ටික කරයි කියලා නිවන් දකින්න බෑ. මතක තියාගන්න හොඳට. ඒවනම් පින්නතුනි හැමදාම මල් පහන් පූජා කර කර ඉන්නවා. එහෙනම් නිවන් දකින්න පුළුවන්. නිවන් දකින්න බෑ. අවබෝධය නැතුව කිසිම සත්වයකට සසරෙන් ඈතරවන්නට බෑ. අවබෝධය තිබෙන්නට ඕනේ. ඔබ කල්පනා කරලා බලන්න ඕන තරම් ලෝතර බුදුන් වහන්සේගේ චරිතේම උන්වහන්සේ අභියස ළඟ හිටපු කී දෙනෙකුට නිවන් දකින්න නොහැකි වුණා. දේවදත්ත තෙරුන් කියලා කියන්නේ බුදුන් වහන්සේගේ මස්සිනා. කුමාර කාලෙත් එකට හැදී වැටුණා. ගිහිගේ කලකිරලා බුද්ධත්වයේ ලබා ගන්නතර පස්සේ ඇවිල්ලා ශාසනය තුල පැවිදි වෙලා තාමත් ළඟින් ආශ්‍රය කළා. නමුත් මොකද වුනේ? දේවදත්තෙරුන්ට නිවන් දකින්නට හැකියාව ලැබුණේ නැහැ.
ඊළඟට ඊට වැඩි අවශ්‍යතාවයක් නැහැ. ඒක අපි හිතමු එයාගේ වැරද්ද කියලා. ආනන්ද හාමුදුරුවෝ ධර්ම භාණ්ඩාගාරික. බුදුන් වහන්සේ කොයි ස්ථානයක උන්වහන්සේ නැතුව ධර්මයේ දේශනා කළත් නැවත උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්න ඕනේ. බුදුන් වහන්සේ අවුරුදු 45ක පමණ කාලයකදී ඊට පස්සේ අග්‍ර උපස්ථායකයෙක් පත් කරගත්තට පස්සේ වැඩිම ධර්ම කාරණා එක්තැන් කරුණු ස්ථානය තමයි ආනන්ද හාමුදුරුවෝ. ඒ බුදුන් වහන්සේ පිරිනමන කරලා දාලා මාස 3ක් යනතුරු උන්වහන්සේ නිවන් දකින්න හැකියාව ලැබුණේ නැහැ. කොච්චර ධර්මය ඉගෙන ගත්තත් නිවන් දකින්නට එහෙම හැකියාවක් නැහැ. ඒ ධර්මයේ තමාගේ කරගන්නට ඕනේ. ධර්මය අවබෝධ කරගන්නට ඕනේ. නැත්තම් ත්‍රිපිටකයම කඩපාඩම් කරගත්තාම නිවන් දකින්න පුළුවන් නම් මේ ඔක්කොම එක ත්‍රිපිටකේ කඩපාඩම් කරගන්න. කරන්න බැරි කමක් නැද්ද? කරන්න පුළුවන්. දැන් අපි ඉතිරිලා තියෙන ත්‍රිපිටකයේ විනය සූත්‍ර අභිධර්මයේ ටික කඩපාඩම් කරගන්න. ඒක කඩපාඩම් කරගත්තාම නිවන් දැක්කම ඉතින් ඔය ටික කඩපාඩම් කරගන්න මොනම උපක්‍රමයක් හරියන්නේ නැහැ. අවබෝධය නැතුව වෙන්නතුනේ මොන කාරණාවක් ධර්මයේ වෙන්න පුළුවන්, රැකියාවක් වෙන්න පුළුවන්, ගෙදර දොරේ වැඩ කටයුත්තක් වෙන්න පුළුවන්. මේ මොන දෙයක්වත් අවබෝධය සහ ඒ ස්ථානයේ සුදුසු නුවණ නැතුව ප්‍රඥාවන්ත භාවයේ නැතුව කවදාවත් මේ කියන සංසාරයෙන් ඈතරවන්නට හැකියාවක් ලැබෙන්නේ. ඕන තරම් උදාහරණ තියෙනවා. අපි සමහර උපාසකවරු ඉන්නවා පුදුම ශ්‍රද්ධාවක් තියෙන්නේ. පුදුම ගෞරවයක් තියෙන්නේ. දැක්ක හැටි හතර ගාත දාලා වඳිනවා. සමහර උපාසකවරු ඉන්නවා දැක්ක නොදැක්ක වගේ ඉන්නවා. සමහර කට්ටිය බැලුවොත් දැක්කොත් කතා කරනවා ඒ විදිහට තියෙනවා. ඉතින් ওই තුන්වලම එකයි අපිට. දැක්කදී දුවගෙන ඉන්න හතර ගාන දාලා වදින කෙනත් එක වගේ දැක්කත් නොදැක්ක වගේ අහක බලාගෙන ඉන්න එක්කෙනත් එක වගේ අපි දැක්ක කියලා දැනුනොත් ඇවිල්ලා කතා බහ කරන වැදලා කතා බහ කරන කෙනත් එක වගේ ඔය සියල්ල එක වගේ. නමුත් ඔය තිදෙනාගේම වෙනසක් තියෙනවා පින්නතුනි. ඒ තිදෙනාගේ වෙනස තමයි අවබෝධයෙන් මහා සංඝරත්නයට වන්දනා කරන එකයි අර අසීමිත ගෞරවයක් සහිත ප්‍රඥාව නැතුව වන්දනාමාන කරන එකයි දෙකක් වෙන්නේ. සමහර අවස්ථා තියෙනවා අපේ ඉතාම හොඳ සිද්ධි අපේ ශාසන ඉතිහාසයේ. හරි ගෞරවයයි දැක්ක දුක දෙන වඳිනවා, උදනවා, කතා බහ කරනවා. අනේ ඔයගේ පාසකම් වල ඉන්න ඕන තරම්. හැබැයි ප්‍රඥාව එක උදාහරණයක් ඕනනම් කියන්න ඕන තරම් උදාහරණ තියෙනවා කියන්න නම් එක්තරා අවස්ථාවක මේ ස්වාමීන් වහන්සේ නමක් සාමාන්‍ය හාමුදුරුවෝ විහාර සීමාවෙන් ගමට වඩිනවා අඩුයි. තමයි ස්වභාවය. එහෙම සිදුවේ ඉස්සර නම් අපේ ශාසනය තුල ඉස්සර හැම ගම් මේ මාවතක් ගානෙම හාමුදුරුවෝ පින්න පාත කරනවා. උදෑසන සුලභ දර්ශනයක් ඒක. නමුත් කාලයගේ ඇවෑමෙන් ඒ ස්වභාවය නැති වෙලා ගිහින් සමහර රටවල් තියෙනවා ඒ தත්ත්වය අදත් ඒ විදිහටම තියෙනවා. අදත් ඒ විදිහටම ඒ පිටපාත ශාලිකාව ඒ විදිහටම පවතින රටවල් අදත් මේ ලෝකේ තියෙනවා. අපි ඉඳාගෙන ඉන්නේ අපි තමයි අම්මෝ මොකද අපි තරම් බුදුදහමට වැඩි જાතියක් තේරවාද නාමේ කේන්ද්‍රස්ථානයේ අපි තමයි. අපි තමයි විහෙර විහාරස්ථාන බුදුආමේ විහාරස්ථාන වලට මෙච්චර දේවල් දීලා හාමුදුරුවන්ට මේ වෙලින්ගේ පහසුකම් සපයලා බුදු කුටි නිර්මාණය කරලා දානමාන දීලා අපි තමයි හොඳටම කරේ කියලා තමයි හිතාගෙන ඉන්නේ. සමහර වෙලාවට වැරදි වචන කියෙන්නේ නේද? ඒ කියන්නේ සමහර දේවල් අද කාලේ සමහර වචන පාවිච්චි කරන්න බෑ. අපි තමයි
මේ දහමට මත් සලකලා තියෙන්නේ අපේ කියලා හිතාගෙන. ඔබ කල්පනා කරලා බලන්න පින්වතුනි ඔබේ නිවසට සෑමදාම ආමුදුරෝ 30ක් 40ක් පිටපාත වැඩියොත් එහෙනම් මොකද වෙන්නේ? දවස ගානේ ආමුදුරෝ 30ක් 40ක් පිටපාත වැඩි. මොකක් කරයිද? දවසක් නම් දෙයි පිටපාත. දෙකකුත් දෙයි. ඊට පස්සේ මොකද කරන්නේ? ගේට්ටු ආලා දෙනවා ඒක දොරවල් දෙයිද? අපි තමයි මේ විදිහට ඩම්පින්ග් කරන හොඳම ජාතිය බනහන හොඳම ජාතිය කියලා කිව්වට අපි සමහරක් වෙලාවට එවැනි තත්ත්වයක් උදා වුණොත් එහෙම පින්නතුනේ අපේ ගෙවල් වල දොරවල් නැහිනවා. අපි සමහර කාලවල පිටපාතේ යනකොට මේ කොරෝනා කාලය නිසා තමයි අපි පිටපාත චාරිකාවන් වල යෙදෙන්නේ නැත්තේ. නැත්නම් සාමාන්‍ය අවුරුද්දකට එකවතාවක් හෝ දෙවතාවක් පිටපාතේ යනවා. සමහර ගෙවල් වල අපි දන්න උදාහරණයක් දැන් මම සාමාන්‍ය කොස්කමට ඇවිල්ලා අවුරුදු 13ක් වෙනවා. දොරේල රස්සාවට අවුරුදු 13ක් වෙනවා දැනට. මිනිහානෝ මෙහිලා කියන කෙනා මම දැන් හොඳට අඳුරනවා. මුල් කාලේදී මූණ වල මතක තියාගන්න නම් මතක තියාගන්න ටිකක් අමාරුයි. ඒ වුණාට අවුරුදු 13ක් මේ ප්‍රදේශය තුල ඉඳලා තාමත් හොඳට දන්නවා කවුද කියලා. නමුත් සමහර මිනිස්සුන්ගේ හිතේ අපි මේ කෙනාව දන්නේ සමහර වෙලාවට ඉඳලාම කලාතුරකින් ඇවිල්ලා අන්න මාමුනේ අඳුරනවා. මම හොඳට අඳුරනවා. ඔයගේ දීපින්ඩපාත ගියාම කියන මිනිස්සෙක් කියනවා ආම්දුරෝනේ අනේ අද නම් ගෙදර කවුරුවක්වත් නැහැ. මම මේ අද විතරයි මෙහෙ ඉන්නේ මම මේ රෑ පහන් කරන්න ආපු කෙනෙක්. ඒක රෑට අද ඉන්න විතරක් ආපු කෙනෙක්. ගෙදර කවුරුවක්වත් නැහැ. මම දන්නවා ඒ ගෙදර මිනිස්සයා තමයි කියලා. ඒ මිනිහා දන්නේ නැහැ. ආම්දුරෝ යාව අඳුරනවා කියලා. අනේ අපි බණින්නේ නැහැ අපි බණින්නේ නැහැ දෙන්නේ නැත්තම් ආපහු දෙන්නේ මෙච්චරයි. ඔබ මතක තියාගන්න පින්නතුනේ සාමාන්‍ය බුරුමේ තායිලන්තය වගේ රටවල් වල බුරුමේ කියලා කියන්නේ ආර්ථික අතින් අපිටත් වඩා තාමත් දරිද්‍රතාවයෙන් පහළ මට්ටමක ඉන්න රටක්. ඒ රටේ සාමාන්‍යයෙන් උදෑසන නිවසකට ආම්දුරු 30ක් විතර පිටපාත වෙනවා. මහා ලොකු දෙයක් බලාපොරොත්තු නැහැ. ඔබ විශ්වාස කරන්නේ ඔය එන 30 40ටම පිටපාත දෙන්නේ එක්කෙනෙක් දේපාන්දර වට්ටියක් තියාගෙන ඉස්සරහට වෙලා ඉන්නවා. අපේ ඇත්තෝනේ ඉදී අපි සාමාන්‍යයෙන් මාසෙක අවුරුද්දකට එකපාරක් කරනකොට ඒ දවසෙත් කවුරුවක් ගන්න. ගෙදෙට්ට ඉස්සරහට වෙලා වරුවක් විතර බලාගෙන ඉන්න ඕනේ. ඔන්න දැක්කට පස්සේ තමයි පිටගෙන එහාට දුවනවා මෙහාට දුවනවා දැක්කට පස්සේ. හැබැයි අර ගෙදර එක්කෙනෙක් ඉස්සරහා නතර වෙලා ඉන්නවා හැම වෙලේම මොනවද දන්නවද දෙන්නේ? හාල් තේ හැන්දෙන් එකයි. හාල් තේ හැන්දෙන් එකයි. ඒ කියන්නේ ඉස්සර තියෙන විදිහ. තේ හැන්දෙනි එක තේ හැන්දයි හාමුදුරන්ට පිටපාතට දෙන්නේ. වියලි ආහාර දෙන්නේ. තායිලන්තේ නම් ඊට වඩා වෙනස් මහා විශාල පිටපාත ප්‍රමාණයක් සාමාන්‍ය හාමුදුරන්ට අරගෙන ඉන්නක සාමාන්‍යයෙන් පිටිපස්සෙන් ලොරියක් යනවා. බුරුමේ එක තේ හැන්දෙන් හාල් තේ හැන්දයි දෙන්නේ. ඒ තේ හැන්ද ගත්ත ආයෙ බැලුවේ නෑ එච්චර තමයි. ඒ වගේ එකතු කරගෙන තමයි ඒ ස්වාමීන් වහන්සේට ජීවත් වෙන්නේ. අර 30ක් 40ක් ආවත් අර මිනිස්සු පිටපාත දෙන්න පුළුවන්. කාල් කිලෝ එකක් ඒ දවස්වල. ඒ ප්‍රමාණය හැමදාම මිනිස්සු බලාපොරොත්තු වෙනවා. හැමදාම ඒ ප්‍රමාණය පිටපාතේ වඩිනවා කියලා බලාපොරොත්තු වෙලා ඉන්නවා කෙනෙක් ඉස්සරහට. කිසිම ගෙදරක් නැහැ. ඉතින් පාන්දර පාරවල් වැළුවොත් එහෙම ස්වාමීන් වහන්සේලාගෙන්
ඒ වගේ සිල් මාතාවන්ගෙන් පාරවල් පිරීලා ඉතිරිලා ගිහිල්ලා තියෙනවා. එච්චරට ඊළඟට බේර විහාරස්ථාන ගත්තොත් ඒක ප්‍රදේශයක් තියෙනවා පින්නතුනේ සම්පූර්ණයෙන් මෙයාට කියන්නේ බැගෝඩා දේශය කියලා. බැගෝඩාව කියන්නේ චෛත්‍යයට කිලෝමීටර් 10ක් දිග පළල ප්‍රදේශයක්. මීටර් 50 සම්පූර්ණයෙන් පේන දෙයක් වගේ චෛත්‍යයක් විතරයි. ඔච්චර වියදමක් මිනිස්සු දරලා ඇත්තේ. ඒත් අපි සාමාන්‍යයෙන් විහාරස්ථානයේ කිලෝමීටර් 2-3 එහා තියෙන විහාරස්ථානයක චෛත්‍යයක් හදාගන්න පුදුම දුකක්. එහෙම නැත්නම් ඒ මුදල් එකතු කරගන්න ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන වල ලොකු වියදමක් තරම් සිදු වෙලා තියෙනවා. ඉතින් එහෙම දෙන්නවත් ඊටාම කලාතුරකින් කෙනෙක් තමයි ඉදිරිපත් වෙන්නේ. එතකොට පින්නතුනේ මේ කියාගෙන යන ස්වභාවයත් එක්ක අපි ඊටාම ප්‍රාථමික ස්වභාවයෙන් ඉන්නේ. ඊටාම ප්‍රාථමික ස්වභාවයෙන් මම මාතෘකා කරගත්තා දීඝනිකායේ සාමාන්‍ය බල සූත්‍රයේ අඩංගු කරන ඉතාම කෙටි සූත්‍ර භාගයක්. මේකේ දෙපැත්තක් තිබෙනවා. දෙපැත්තක් කියලා කියන්නේ එක පැත්තක් ඇත කියලා සඳහන් කරනවා, එක පැත්තක් නැත කියලා සඳහන් කරනවා. මම වල මාතෘකා කරගත්තේ ලෞතර බුදුන් වහන්සේගේ දේශනාවේ වන ඇත කියන කොටස තමයි ඔබට මාතෘකා. අත්ති මහරජ, අත්ති කියලා කියන්නේ තියෙනවා කියන්නේ. මහරජතුමනි තියෙනවා. අත්ති මහරජ, අත්ති දින්නා. අත්ති සුඛට දුක්ඛට. මේක අනිත් පැත්ත තමයි නත්ති මහරජ, නත්ති දින්නා. වර්තමානයේ අපේ යම් මනෝවිද්‍යාඥකවරු විශ්වවිද්‍යාල අධ්‍යාපනයේට ගියාම අපිට මනෝවිද්‍යාවේ වෙනම පැතිකඩක් තිබෙනවා. ඊළඟට විශේෂයෙන්ම බෞද්ධ දර්ශනීය මනෝවිද්‍යාව වෙනම තියෙනවා. ඊළඟට විවිධ ආගම් වල මනෝවිද්‍යාව වෙනම තියෙනවා. වෛද්‍ය විද්‍යාවේ සඳහන් වන මනෝවිද්‍යාව වෙනම තියෙනවා. මේවා අපිට ඕනනම් කැමති දේවල් මේ විවිධ විෂයන් වලදී හදාගන්නට පුළුවන්. සමහර දේවල් අනිවාර්යයි. එතකොට මේ මොකක්ද මේ සඳහන් කරන ධර්මතාවය? ලෝතර බුදුන් වහන්සේම අපි කියනවා යම් දේවල් වල දෙපැත්තක් තියෙනවා. දෙපැත්තක් තියෙනවා හරි. ඕනෑම ක්‍රියාවක දෙපැත්තක් තියෙනවා. වර්තමාන ලෝකේ ජීවත් වෙච්ච සර් අයිසැක් නිව්ටන් වගේ විද්‍යාඥයෙකුවරු කියනවා යම් කිසි ක්‍රියාවකට සමාන වූද ප්‍රතිවිරුද්ධ වූ තවත් ක්‍රියාවක් පවතිනවා. ඉතින් ඒකම තමයි බුදුන් වහන්සේගේ දේශනාව. උන්වහන්සේ තමයි මේ ලෝකෙම දියුණුව විද්‍යාඥයා. නිව්ටන් මහත්තයා පස්සේ තමයි ඒවා කියන්නේ. බුදුන් වහන්සේට කලින් පහළ එහෙනම් මොකද්ද මේ කියන්නේ? මේ ලෝකයේ ප්‍රධාන වශයෙන් යම් කිසි ක්‍රියාවක් කිරීම තුළ ප්‍රතිඵලයක් තිබෙනවා. ඔබ ඒක පිළිගන්න. ඒ ප්‍රතිඵලයේ කොටස් දෙකකට බෙදෙනවා. කුසල සහ අකුසල කියලා. කරන ක්‍රියාව අනුව ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය කොටස් දෙකකට බෙදෙනවා. කුසලයේ සහ අකුසලයේ කියලා කොටස් දෙකකට බෙදෙනවා. දැන් මම සඳහන් කරපු මුල් පාඩේ තියෙන්නේ කුසල පැත්ත. කුසල පැත්ත තමයි තියෙන්නේ. පසුව සඳහන් කරපු පාඩේ තියෙන්නේ අකුසල පැත්ත. මොකක්ද එහෙනම්? ලෝකේ බොහෝ විද්‍යාඥයෝ දාර්ශනිකයෝ මේ බොහෝ දෙනෙකු සඳහන් කරන කාරණාවක් තියෙනවා. අපේ බුදුදහම කියලා කියන්නේ සර්ව අසුභවාදී ධර්ම. සර්ව අසුභවාදී.
හැම වෙලේ බැලුවත් එහෙම දුක, වේදනාව, පසුතැවිල්ල, අකුසලය මේ දේවල් ගැනමයි බුදුදහමේ තියෙන්නේ. අපේ බොහෝ පින්නතුන් කියන්නේම ආන්දුනේ බලන්නකො මේ දුක, වේදනාව, පසුතැවිල්ල, පීඩාව මේ දේවල් ගැනමනේ මේ ධර්මයේ තියෙන්නේ. ඒ වගේම අනිකුත් ආගම් දර්ශනවල ඒ සැප පිළිබඳව, සැප විඳින්න ඕන විදිහ පිළිබඳව ජීවත් වෙන්න සැප කොහොමද තමන්ට ලං කරගන්නේ? මෙහෙමයි සැපේ පිළිබඳව තමයි ඒ ආගම් වල සඳහන් කරලා තියෙන්නේ. නමුත් මොකද අපේ ධර්මයේ සඳහන් වන්නේ දුක පිළිබඳව. එහෙනම් අපේ ධර්ම සර්ව අසුභවාදී. දුක ගැනම තමයි දේශනා කරලා තියෙන්නේ. හැබැයි අනිත් ආගම් සර්ව සුභවාදී. සැපේ ගැනමයි දේශනා කරලා තියෙන්නේ. හැබැයි මම ඔබට එක කාරණාවක් ඔබේ සිතට තරකානුකූලව දක්වන්න කැමතියි. ඒ තමයි පින්වතුනි සැප වින්දනය කරන්නට මොකද වෙන්නේ දන්නවද? දුක පිළිබඳ අවබෝධයක් නැති. සාමාන්‍ය මේ මහ පොළොවේ පය ගහලා ඉන්න කෙනාගේ ස්වභාවයයි වර්තමාන ලෝකයේ මහා සැප විඳින පුද්ගලයාගේ ස්වභාවයයි ඔබ දන්නවා පැහැදිලිව අහසල පොළොව වගේ. ඉතාම වෙනස්. ඒක නිසා හැම වෙලෙම සැපේ පිළිබඳව දේශනා කරන ආගමික දර්ශනයන් වල දුක අඩුවෙන් දේශනා කරනවා. මම කියවනේ ඕනෑම ක්‍රියාවක දෙපැත්තක් තියෙනවා කියනවා. දුක තියෙනවා නම් තමයි, දුක ගැන දන්නවා නම් තමයි, දුක අවබෝධ වුණොත් තමයි පින්වතුනි සැපයක් ගැන Tamanට හිතන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ සැපේ Tamanට ළඟා කරගන්නට ඕනේ తాවකාලික සැපයක් නෙමෙයි. මතක තියාගන්න. අපේ බොහෝ දෙනෙකු කල්පනා කරන්නේ ළඟා කරගන්නට తాවකාලික කෙටිකාලීන සැපත. ගොඩාක් දේවල් පින්නතුනි එන්න අපි කාලය කෙටි කරනවා. හැම දෙයක්ම උත්සාහ කරන්නේ ගොඩාක් වෙලාවට කාලය අඩුවෙන් සිද්ධ කරගන්න. දැන් කොච්චර දේවල් එහෙම කාලය අඩු කරගෙන සිද්ධ කරගන්නට අපේ ලෝකය පරිවර්තනය කරලා තියෙනවා. ඕනතරම් බලන්න උයන පියන තැන ඉඳලාම හැම දැනකටම කාලය පුළුවන් තරම් කෙටි කරලා දුක අඩු කරලා ඒ කියන්නේ ඒ සඳහා වෙහෙස මහන්සිය අඩු කරලා මේ සියල්ල පුළුවන් තරම් මේ කෙටි කරන්න උත්සාහ කරනවා. ඒකෙන් සිද්ධ වෙන දේ තමයි පින්නතුනි අපිට කිසිම දෙයක හරියට අවබෝධයක් නැතිලා. ඉස්සර කාලේ මට මතකයි පින්නතුනි දැන් අද වගේ ඔය මේ අපේ අම්මලා දැන් අද නම් මේ කඩෙන් ගෙනාව පිටිට කැට් එකක් ඒකට ඇලවලු දාලා ඇහුවා ඔන්ලයින් එකෙන් අර මින් කරලා ඉන්දියාපුවක් කරලා ටක් ගාලා සම්බලා ගන්නවා. ඉස්සර කොහොමද? පාන් පිටි ගේනවා. ගෙනල්ලා අර වන්දියේ දුකක් දෙකේ කන්දලා කම්බනවා. ඉස්සර පිටි රම්මනවා ඉස්සර. ඕකත් හරියට දැම්මුවේ නැත්නම් එහෙම ඉන්දියාප්ප එක්ක හයි වෙනවා එක්ක මිලි ගන්න බෑ. ඉවෙන් තාත්තයන් කියනවා. ඊට පස්සේ ඔය කම්බපු පිටි ටික ඉස්සරලා හලනවා. සමහරවිට අද සමහරක් අය දන්නේ නැතුව. අපිට හොඳට මතකයි අම්මලව එක හලනකොටත් අර උණුවෙන් වගේ හලන්න ඕනේ නැත්නම් කැට වෙනවා. අපිට මතකයි අපි බෝතල් වලින් අම්බරනවා පිටි උණුවේ. ඊට පස්සේ ඕක අම්බරලා හලලා ඔක්කොම කරලා ඊට පස්සේ ආයි උණු දාලා ලුණු දාලා ආයි යනවා. ඒ යනකොටත් හරියට අනාගත්තේ නැත්නම් ඒ ඉතින් අප සෞඛ්‍ය වෙනවා. අද එහෙම දඩ වෙනවක්වත් නැහැ කාලයක ටිකලා තියෙන මහසුකලා තියෙන. ඒ මොකද අර ස්වභාවයේ අර තිබිච්ච ස්වභාවය සම්පූර්ණයෙන් වෙනස් කරලා හැබැයි ඒ රස අද නැහැ. ඒ ගුණ අද නැහැ. සියල්ලම වෙනස් වෙලා ගිහලා කෙටි කරගෙන තියෙනවා.
එතකොට මොකද මේ වෙලා තියෙන්නේ? එන්න අපි පුළුවන් තරම් මේවා හැම දෙයක්ම පහසු කරගන්න උත්සාහ කරනවා. සැපේ ළඟා කරගන්න උත්සාහ කරනවා. සැපේ විඳින්නට සිද්ධ වෙන්නේ ඔය කියන தત્ත්වය තමයි. සැපයත් එක්ක දුක අපිට අවබෝධය නැති වෙලා යනවා. එතකොට දුක ගැන අවබෝධ වෙන්නේ නෑ අපිට. දුක ගැන අවබෝධ වෙන්නේ නෑ. අපි හැමදාම සැපේ ගැන විතරයි හොයන්නේ. සැපේ ලැබීම සඳහායි සූදානම් වෙන්නේ. ඒ සැපේ ළඟා කර ගැනීමෙන් සසරගත සැපේ කවදාවත් අපිට උදා කරගන්න බැහැ පිටුතුනි. අපි ප්‍රාර්ථනා කරන්නේ සංසාරේ කවදා හරි දවසක ආයේ දුකක් ඇති නොවන තත්ත්වයට පත් කරගන්න. එදාට ආයේ කවදාවත් ස්ථිර සැපයක් මිස නැවත දුක ඇති වෙන්නේ නැහැ. හැබැයි අනිකුත් ආගම් දර්ශනවල මොකද වෙන්නේ? ශරීරව සැපයක් තියෙනවා ආයේ දුක. කවදාවත් ස්ථිර සැපයක් වෙනුවෙන් ඒ ආගම් වල කිසිම වෙලාවක ධර්මයවත් එහෙම නැත්නම් වෙනත් මාර්ගයක්වත් දේශනා වෙන්නේ නැහැ. අපි දුක දේශනා කරන නිසා තමයි ලෝතුරු බුදු පියාණන් වහන්සේට පුළුවන්කම ලැබිලා තියෙන්නේ සදාතනික සැපයක් කවදාවත් ආයේ දුකක් ඇති නොවෙන්නට ස්ථිර සැපයක් උදා කරගන්නට හැකියාව ලැබිලා තිබෙන්නේ උන්වහන්සේ දුක වේදනාව පසුතැවිල්ල පිළිබඳව නිවැරදි අවබෝධය අපිට ලබා දෙන නිසායි. ඒ අවබෝධය ලබා දෙන්නට උන්වහන්සේ විවිධ උපක්‍රම භාවිතා කළා. අජාසත් රජතුමාට මම මුල් කරගත්ත සූත්‍ර පාඨයේදී දේශනා කරේ ඔය කාරණාව. මහරජතුමනි දීමෙන් කුසලයක් තිබෙනවා. කුසල විපාකයක් තිබෙනවා. සංසාරේ අවබෝධ වෙනවා. දුක නැති කරගන්න පුළුවන්කම ලැබෙනවා. ස්ථිර සැපයක් උදා කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ ස්ථිර සැපය සඳහා තමයි අපි මේ හැමදෙනාම බණවන්නේ දානමාන දෙන්නේ වෙනත් කටයුතු කරන්නේ ජීවත් වෙන්නේ මේ සැපය වෙනුවෙන්. හැබැයි භෞතික ලෝකේ ලබන සැපේ නෙමෙයි උඩ මත තියාගන්න. මේ භෞතික ලෝකේ අපි ලබන මිල මුදල් යානමාන ගේ දොර ඉඩකඩ දැසිරස්සු නම්බුනාම අධ්‍යාපන විවිධ ස්ථාන අධ්‍යාපන යම්කිසි මට්ටම් වල උපාධි පශ්චාත් උපාධි මේ සියල්ල මේ භෞතික ලෝකයට විතරයි බලංගු වෙන්නේ. මේවත් එපාම කියනවා නෙමෙයි, මේවා මේ ලෝකේ ජීවත් වෙන්න අත්‍යවශ්‍යයි. මේ ලෝකේ නැත්තම් ජීවත් වෙන්න බැහැ අපිට. අපි පින්නතුනේ යම් තැන් වලට ගියාම අපි ඒකට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබලා නැහැ. යම් තැන් වලට ගියාම අපිව සමහර වෙලාවට පාච්චා කරපු අවස්ථා තිබුණා. ඒ නිසා තමයි උසස් අධ්‍යාපනයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යන්න අපිට මාර්ගය හදාගන්න හිත හැදුනේ ඒ නිසා. ඒ නිසා තමයි අපේ සිත දැඩි කරගෙන මේ ගමන කොහොම හරි යනවා කියලා අපි හිත හදාගෙන මේ ගමන ගිහිල්ලා දැන් අද ඕනෑම තැනකට ගිහිල්ලා කිසිම බයක් නැගන්න නැතුව කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඔබ කල්පනා කරන්නට ඕනේ මේ භෞතික ලෝකයේ සැපය මත ඔබ රැඳෙන්නට එපා. මේක తాවකාලිකයි. මෙතනින් එහාට අරගෙන යන්න බෑ මොනවාක් කර. කවුද කියන්නේ අරගෙන ගිහින් මොනවාද? හම්බ කරගත්ත යාන වාහන මිල මුදල් ගේ දොර ටික කරන් රත්තරන් බරු ටික ඔය ටික අරන් ගිහින් දිනවා කවුරුවක් අද නම් සමහර වෙලාවට අපේ උපාසකම්මලෙම සාමාන්‍ය ඉතින් උදාහරණ කියනකොට උපාසකම්මල මාත් එක්ක මේ බුදුම තරහක් ඇති වෙන උපාසකම්මල ඔය මේවට අල්ල ගන්න හින්දා උපාසකම්මල දැන් ඉතින් රත්තරන් බඩු එක මැදට තියාගෙන ඉන්නවා. අනේ මියනකොට මොකද වෙන්නේ?
අනේ ඔය ටික ඉතින් දාලා යන්න සිද්ධ වෙනවා. එක්ක ලේඩි කෙනෙකුට අයිති වෙයි, එක්ක දුවකට අයිති වෙයි, නැත්නම් මුළු මිනිවිදියෙකුට අයිති වෙයි. හැබැයි ඉන්නකම් මොකද කරන්නේ? ඔය ටිකක් යට ගහලා පොඩි බැඳලා මේ පෙට්ට ගන්න ASCII එක එක ඒවා හංගගෙන ඉන්නවා. අපිට මතකයි අපේ ආච්චි නැති වෙනකොට චීත 10 13ක තිබ්බා. එකක්වත් දැකලා නැහැ. එකක්වත් මම මේ හොද්දට දන්න දේවල්. අපේ ආච්චි අම්මා හරි මේ පුදුම සාගර චරිතයක්. ළමයි චීත කරන් දුන්නා චීත දෙකට කඩලා අදින්නේ. දෙකට කඩලා කියලා කියන්නේ දෙකට කඩලා ඒ කියන්නේ එක චීත දෙකට කැලේ දෙකට කඩාගෙන තමයි අදින්නේ. හම්බ වෙච්ච දේවල්වත් දැනලා නැහැ. අර සමහරක් ඒවා බෑග් වල දාලා පුස්තක ඔය කාවකට ඔය තියන් ඉන්නවා. තියාට අරගෙන යන්න බැරි වුණා. බණ කියන මටත් පින්නොදි මේක කියන කරන දේවල් මේ භෞතික ලෝකේ හරියම කරන දේවල් එකක්වත් අරගෙන යන්න බෑ. ඔබට අරගෙන යන්නත් බෑ. මේ ලෝකේ ඉස්සෙල්ලා හිටපු කිසිම කෙනෙකුට අරගෙන යන්න පුළුවන්කම ලැබුණේ නැහැ. කවුද කියන්නේ අරගෙන ගියා නම් මේක හොඳට තියෙන්නේ. ඈ යනකොට අරගෙන යන්න පුළුවන් වුණා නම් මේ තීර දේවල් පොඩි ගහගෙන මේ ලෝකේ දෙයක් ඉතුරු වෙයිද? කල්පනා කරලා බලන්නකෝ. මේ ලෝකේ දෙයක් ඔබට අපිට ඉතුරු වෙයිද? අපේ ආච්චිලා පුත්‍රලා සීයලා නත්තලා වනත්තලා මේ කට්ටිය අරගෙන ගියා නම් එහෙම අම්ම කරපු දේවල් ටික අද මේ ලෝකේ නිකන් මේ මුළු පිට්ටනියක් විතර ඒකක් නැහැනේ. ඒවට අරගෙන යන්න පුළුවන් වුණා නම් එහෙම. අද බලන්නකො සමහර වෙලාවට අපිත් මේ හොඳට අකියෝ ඉතින් ඒවා කිව්වම සමහරක් අයට අරහයි ඉතින්. නමුත් ඇත්ත මේව තමයි ධර්මයේ කියලා කියන්නේ. සමහර දවස්වල මේ මාර්ග අසල තියෙන පාරවල් වල මොකද වෙන්නේ? වැටවල් මේ පුදුම විදියට මේ ගමන් කරනවා. එළි වෙනකොට වැටවල් ඇවිදින පොර ගන්නවා. පාරවල් තියෙනවා නම් එහෙම ඉන්න මෙහෙම හැඩයට හිටවන්නේ. හැඩයට හිටවලා චුට්ටක් කරනකොට තව පොඩ්ඩක් ඉස්සරහා අගතුන හතරක් ගන්න පුළුවන් කෙලින් කරනකොට අගතුන හතරක් එනවා. වැටවල් ලැබෙන පොර ගන්නවා අපි ඇයි. දැන් එහෙම වුණා නම් එහෙම ඉඳගන්න ටිකක් අරගෙන ඉන්න බුදු විතරේ මොනවාක්වත් නැති වෙනවා. හොඳ වෙලාවට පින්වතුනි අපේ අයට මේ මොනවාක්වත් අරගෙන යන්න බැරි මේ පෞද්ගලික දේවල්. නමුත් අරගෙන යනවා යම් දෙයක් මතක තියාගන්න. අපි රැස් කරන්නට ඕනේ අරගෙන යන්න පුළුවන් හොඳම දේ. ගොඩාක් වෙලාවට කියන හොඳම දේ දරුවන්ට කියනම තියෙන්නේ. ඔබත් කල්පනා කරන්න අරගෙන යන්න පුළුවන් හොඳම දේ රැස් කර ගැනීම තමයි ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. අරගෙන යන්න පුළුවන් හොඳම දේ තමයි පින්වතුනි කුසල කර්මයේ තියෙන එක. කුසලය අරගෙන යන්න පුළුවන් අකුසලය අරගෙන යන්න පුළුවන්. නමුත් අකුසලය කියලා කියන්නේ හොඳම දේ. අකුසලය කියලා කියන්නේ නරකම දේ. ඒ නිසා නරකම දේ අපි බැහැර කරලා අරගෙන යන්න පුළුවන් හොඳම දේ තමයි රැස් කරගන්න ඕනේ. ඒ සඳහා තමයි පින්නතුනි අපි මේ හැම කටයුත්තක්ම නිවැරදිව මනසෙන් කල්පනා කරලා බලලා ධර්මයට අනුගතව මේ හැම දෙයක්ම සිද්ධ කරන්නේ දාන මාන දෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්නේ දුගී මගේ යාචකයන්ට යමක් දෙන්නේ ගමේ පාරක් කොටක් හදන්නේ අසරණයෙකුට පිළිහිද වෙන්නේ මේ හැම දෙයක්ම තුලින් අපිට පුළුවන් යනකොට අරගෙන යන්න යමක් ඇස් කරගන්න. ඒ රැස් කර ගැනීම සඳහා තමයි පින්නතුනි අපි ක්‍රියාත්මක වෙන්නට ඕනේ. නැතුව මේ භෞතික ලෝකේ රැස් කිරීමට නෙමෙයි. ඒ හැබැයි මම රැස් කරන්නේ බාම කියලා කියන්නේ නැහැ. හේතුවක් තියෙනවා. මේ ලෝකේ ජීවත් වෙන්න යම් දෙයක් අත්‍යවශ්‍යයි. ඒක බුදුන් වහන්සේවත් අපේ ධර්මයේවත් ඒකේ පා කියලා තහනම් කරලා ඒවා ඉවත් කරන්න කියලා නෙමෙයි. ජීවත් වීම සඳහා පින්දහම් කරන්නත් මිල උදා තියෙන්නේ බුදුන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා කරටි කඩාගෙන පින්කම් කරන්න එපා කියලා. කරටි කඩාගෙන පින්කම් කරන්න එපා කියලා. බුදුන් වහන්සේගේ දේශනාවේ කරටි කඩාගෙන පින්කම් කරන්න එපා කියලා දේශනා කරන්නේ කුමක් නිසාද? තාල වර්ගයේ ශාකයක් ගත්තොත් මේ ශාකේ කරටිය කඩනොත් ආයෙ ලියලා නැහැ.
බලන්න තල් පොල් පුවක් මේ වගේ ගස් ගත්තාම කට්ටිය කරනොත් ආයෙ ලියලන්නේ නේ. ඒක ඉතින් ඉවරටම ඉවරයි. ඒ නිසා තමයි කියන්නේ තමන්ගේ සියලු දේවල් දීලා දන් දීලා ඒ සියල්ල දීලා දානමාන කරන්න එපා, පින්කම් කරන්න එපා. තමන්ට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඒ පුළුවන් වීම තියෙන්නට ඕනේ තමන්ට ප්‍රමාණවත්. ඒ කියන්නේ මේ අවස්ථාවේ තමන්ට ජීවත් වෙන්න තියෙන ප්‍රමාණය තිබුණාම හොඳටම ඇති. එහෙම නැත්නම් පරම්පරා හදාගන්න හම්බ කරන එක නෙමෙයි. ඒක නිසා පින්වතුනි බුදුන් වහන්සේ දේශනා කරන අත්ති මහරජ මහරජතුමනි අත්ති දින දුන්නා කුසල කර්මයන් කියනවා. අත්ති සුඛට දුක්ඛට ආන. දුන්නාම සැපයක් තියෙනවා. ඒ සැපේ තමයි සදාතනික සැපය, සංසාරයෙන් ඈතර වීමේ සැපත. අත්ති මාතා මෞර්යමෞර්යෝ ඉන්නවා. අත්ති පිතා අත්ති ශ්‍රමණ බ්‍රාහ්මණ මේ හැම දෙයක්ම යහපත් දේවල් මේ ලෝකේ තියෙනවා නෑ කියලා නෑ. ඒක නිසා ඔබ මේ දේවල් තිබෙන බව දැනගෙන කුසල කර්මයේ පිළිබඳව අපි රැස් කරගන්න හොඳම දේ රැස් කර ගැනීම පිළිබඳව හිතලා අකුසලයේ බැහැර කරලා කුසලයේ වර්ධනය කර ගැනීම තමයි අපි කළ යුතු වන්නේ. වර්තමාන ලෝකයේ මේ වසංගත තත්ත්වයක් එක්කම මේ කියන කාරණාව ඉතාමත් පැහැදිලිව ඔබ අප සියලු දෙනාට දැනෙනවා. ඒක නිසා පින්වතුනි ඔබ කල්පනා කරන්න මේ වෙලාව තුළ අපිට සාමාන්‍යයෙන් මේ පැයකට අඩු කාලයක් තමයි කන කියන්නේ කියලා කියන්නේ. දැන් පැයකට විනාඩි 10ක් විතර ගිහින්. ඒක නිසා මේ වෙලාවේ ඔබ කල්පනාවට ගන්න අපේ ජීවිතේ කොයි වෙලාවෙද දන්නේ නැහැ. මේ ලෝකේ ජීවත් වෙන සියලු දෙනාගේ ස්වභාවය අද හිටියා හෙට මොනවා වේද කියලා අපි දන්නේ නැහැ. එහෙනම් මොකද කරන්නට දිවෙන්නේ? නොපමාව කුසල දහම් කරමින් ධර්මය අවබෝධ කරගෙන මේ සංසාර ගමනේ අපි බලාපොරොත්තු වන ස්ථීර සැපය ළඟා කර ගැනීම සඳහා සදාතනික සැපය ළඟා කර ගැනීම සඳහා මේ ඇති වෙලා තිබෙන සියලුම ස්වභාවයන් තුරන් කරලා ලෝභ, ද්වේෂ, මෝහ, මදමාන, ඊර්ෂ්‍යා, වෛරය, ක්‍රෝධය සියල්ල තුරන් කරලා සසර යහපත පිණිස වෙන උතුම් වූ නිවන ප්‍රාර්ථනා කර ගැනීම සඳහා මේ අවස්ථාවේදී මේ සිද්ධ කරගත්තා වූ ධර්ම දානමය පුණ්‍ය කර්මය පළමු කොටම පින්වත් ඔබ සැම දෙනාගේම සාංසාරික විමුක්තිය සඳහා සසර දුක් කෙලවර කිරීම සඳහා නිවන සඳහාම හේතු වේවා වාසනාව වේවා සාදු කියලා ප්‍රාර්ථනාවක් කරනවා. ඒ වගේම තමයි මේ වෙලාවේදී මිල මාසත්වයකට මැත්තේ අදිසියව බාපාතරින් සම්ගන්නට එනෝ එම් ධර්මසිරි සල්වාදු ආදරවන පියතුමා ආදරවන ඥාතිවරයා සීයා එතුමාට මිල වසර 17කට මැත්තේ පරලෝසපත් තුන HP හේමා දයාංගනී මාතාව ඇතුළු වංශානුගතව මියගිය සියලුම ඔබේ ළඟින් දුරින් ඥාතිත්වයන් දරන සියලු දෙනාට පින් අත්පත් වේවා. ඒ අත්ව සංසාරේ යම්කිසි හේතුවකින් දුකකනම් දුකින් අත මිදෙත්වා. සැපතකනම් සැපත වඩා වර්ධනය කරගනිත්වා. අවසානයේදී උතුම් වූ අමා නිවනින්ම සැනසෙත්වා. ප්‍රසාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන ඥාතියින් පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඒ වගේම ලෝසසුන් සුරකින අල්පේශාක්ති මහේශාක්ති කියන සිල් සම්මත දෘෂ්ටික දෙවියන්ට ප්‍රදේශේ වාරය රංගල දිව්‍ය රාජෝත්තමයන් වහන්සේට පත්තිනි දිව්‍ය මාතාවට ඇතුළු සිල් ශාසන මාමක ශාසනය ආරක්ෂා කරන ඔබව ආරක්ෂා කරන සියලු සම්මත දෘෂ්ටික දෙවියෝ
නිතින් ගනිත්වා දෙවියන්ද බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් නිවන් ලබා ගනිත්වා ප්‍රසාද දෙවියන්ට දෙමු. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරන්ති. එවැගේම මේ විදිහට උතුම් වූ පිය ගුණයන් මව් ගුණයන් සිහිපත් කරගෙන ඒ වෙනුවෙන් තමන්ට කළ හැකි උපරිම දේ විදිහට මේ අවස්ථාවේදී මේ වසංගත තත්ත්වයක් තිබුණත් මේ දීනිවරු හතර දෙනා ඒ වගේම බෑණුවන්වරු මුදුවරු ගිනිපිරියන් ඥාතීන් හිතවෙත්තාදීන් පවුලේ සියලු දෙනාම එකතු වෙලා මේ ආදර කළ පියතුමාට ඒ වගේම මව්තුමියට ඒ මිය පරලොවගේ සියලු දෙනාටම යහපතක් වෙන විදිහට මේ අවස්ථාවේදී පින්කම් කටයුතු සූදානම් කරගත්ත පින්වත් ඔබසම දෙනාටම නිදුක් නිරෝගී භාවය ලැබේවා. ඒ වගේම තිබෙන ගහදොස් ග්‍රහපරදුතු වේවා. කරන කියන කටයුතු සියල්ල සර්වෝපකාරී සාර්ථක වේවා. අවසානයේදී ඔබ අප සැම දෙනාටම ජාති ජරා මරණ කියන දුක් දෝමනසෙන් තොරව ලබන්නට පුළුවන් උතුම් අමා මහ නිවනින් සැනසෙන්නට සියලු දෙනාටම මේ කුසල දාන හේතු වාසනා වේවා ප්‍රසාද ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාතචායිනෝ චත්තාරෝ ධම්මා වට්ටන්ති ආයුවන්‍මෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සබ්බ සම්පatti නේවච අතෝ නිපාන සම්පatti හිමිනාතේ සමිඤ්ඤතු. මේ අවස්ථාවේදී සද්ධාවෙන් ගෞරවයෙන් පුර
ධර්ම දේශනාවන් පවත්වාගෙන දහම් දෙයක් සම්දු පූජාවන් සිදු කරලා අටපිරිකර පූජාවන් ආදී සිදු කරලා මේ අවස්ථාවේදී මීට මාසත්‍රයකට මැත්තෙන් මේ පරිවර්තක ධර්මසිරි මහත්මයා ඒ වගේම තේමා දයංගනී මාතාව ඇතුළු ඒ සියලු දෙනාට ධර්ම පරිස්කාර හැදියවස් පූජාවන්වල ලබාගත් ආවාසස් ධර්මයන් සියල්ලට හේතු වාසනා වේවා. නැවත මෙවැනි අකල් ජීවවත් සිද්ධ නොවී දීර්ඝායු සම්පන්නිය ලැබෙමින් මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන සසර දුක් කෙලවර කරලා නිවන් ප්‍රාර්ථනා කරගන්නට මේ හැම කුසලයක්ම හේතු වාසනා වේවා. ප්‍රසන්න වේවා. සියලු